තෙරුවන් සරණයි සියලුම දෙනාට. අපි වෙනදා වගේම අද අපේ පාලි පන්ති ආරම්භ කරමු. අද මුලින්ම කියන්නට අවශ්‍ය කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි ඊයේ මගේ අතින් යම්කිසි වැරදි වචන කිහිපයක් කියවිලා තියෙනවා මගේ හදිසියටත් එක. ඒ තමයි ආරෝහති කියන පදය අපි කිව්වා පාලියේ යම්කිසි ඉහළකට නගිනවා කියන අදහස ගෙන දෙන පදයක් කියලා. ඒ වගේම ඒකට සමාන පදයක් තමයි අභිරූහති කියන පදයක්. මේ දෙකම ඉහළට නගිනවා කියන අර්ථය ගෙන දෙන පදයන් දෙක. එතකොට පහළට බහිනවා කියන වචනේ අපි කොහොම හරි පඩි පෙලක් හරි ගහකින් හෝ බහිනවා කියන අර්ථය දෙනකොට ඒකට කියන වචනේ තමයි ඕරුහති කියන වචනේ සහ ඕරෝහති කියන මෙන්න මේ වචන දෙක, ක්‍රියාපද දෙක. ඉතින් මේක නිවැරදි කරගන්නට වෙනවා. මට මතක හැටියට ඊයේ මම බාහිනවට අභිරූහති කියලා වගේ කිව්වා කියලා තමයි මතකය. ඉතින් නිවැරදි නම් නිවැරදි ආකාරයේ ආරූහති අභිරූහති කියන්නේ දෙකම ඉහළට නගිනවා. ඕරූහති නැත්නම් ඕරෝහති කියලා කියන්නේ පහළට බහිනවා කියන අර්ථයගෙන දෙන ක්‍රියාපද යුගල දෙකක්. ඉන් පස්සේ නැවත ඊයේ අභ්‍යාස කියවපු ඒ කෙනා මෙන්න මෙතන යොදලා තිබ්බ ක්‍රියාපදය අපි මරන්ති කියලානේ කිව්වේ. ඉතින් ඒ පිළිබඳව යම් මතවාද කීපයක් තියෙනවා. මරන්ති, මාරෙන්ති ඒ ක්‍රියාපදයන් දෙක යෙදීම ගැන ඒ පිළිබඳවත් ඒ निराකරණය වුණාට පස්සේ අපි නිවැරදිව කතා කරමු. ඒ දෙක ඉන් පසුව අපට නැවත තිබෙන්නේ අතීත ක්‍රියාපද පිළිබඳව. අතීත ක්‍රියාපදයේ ස්වරූප අතීත ක්‍රියා වශයෙන් වර්ණගල බලමු. ගච්චි කියන ක්‍රියාපදය. අගච්චි, ගච්චි, අගච්චින්සු, ගච්චින්සු, අගච්චුන්, ගච්චුන්, අගච්චෝ, ගච්චෝ, අගච්චිත්ත, ගච්චිත්ත, අගච්චින්, ගච්චින්, අගච්චිම්හ, ගච්චිම්හ, අගච්චිම්හා, ගච්චිම්හා. එතකොට ගමි කියන එක කොහොමද? අගමි, ගමි, අගමින්සු, ගමින්සු, අගමුන්, ගමුන්, අගමෝ, ගමෝ, අගමිත්ත, ගමිත්ත, අගමින්, ගමින්, අගමිම්හ, ගමිම්හ, අගමිම්හා, ගමිම්හා. ඔන්න ඔය විදිහට තමයි මෙතනදී අතීත කාල ක්‍රියාවන් වර්ණගන්නේ. අතීත කාල ක්‍රියාවන් බොහෝ විට පැටලෙන සුළුයි. ඒ කියන්නේ ටිකක් තේරුම් ගැනීමට අපහසු භාවයක් තියෙනවා. ඒට හේතුව තමයි මේ අතීත ක්‍රියාවන් විවිධාකාර විදිහට වර්ණගෙන නිසා. ඒ කියන්නේ ඒකේ ස්වරූප ගොඩක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම පඨමා විභක්ති සමාන පඨම පුරුෂයේ බහුවචන ස්වරූප 4ක් තියෙනවා. මෙන්න මේ විදිහට. ඒ නිසා බොහෝ වෙලාවට ඒක ටිකක් අපහසු වෙන්නට ඉඩ තියෙනවා. නැවත අපි මෙන්න මේ කරි කියන එක ඊයේ අපි කතා කරා. කරි කියලා කියන්නේ කරෝති කියන වර්තමාන ක්‍රියාපදයේ අතීත ක්‍රියාව. මේක මේ ක්‍රියාපදයේ අතීතයේ වර්ණගෙන විට මෙන්න මෙතෙන්දී ඒක මං හිතන්නේ පහලින් අපිට දීලාද
කියලා මට මතකයක් නැහැ. මේ මෙතන දීලා තියෙනවා. කර ධාතුවෙන් මෙන්න මේ ක්‍රියාපද දෙකත් හැදෙනවා පඨම පුරුෂයේ. ඒ කියන්නේ අකාසි අකංසු කියලා වෙනම පඨම පුරුෂයේ සෑදෙනවා වෙනම ස්වරූප දෙකක්. ඒ ස්වරූප දෙක බොහෝ විට මෙතන මේ ආකාරයේ මූලික ක්‍රියාපද සෑදීමේදී ඒක තේරුම් ගන්නට, ඒ කියන්නේ ඒ කලින්ම ඒක දැනගෙන ඒ පද සකසන එක සුදුසුයි. එතකොට අකරි කරි කියලා මෙතන කර ධාතුවේ ක්‍රියාපදේ හැදෙනකොට අකාසි කියලා පදයක් වෙනම සෑදෙන ස්වරූපයකුත් තිබෙනවා. ඒ වගේම අකරින්සු කරින්සු කියලා හැදෙනකොට අකංසු කියලා තවත් ක්‍රියාපදයක් හැදෙන ස්වභාවයක් තිබෙනවා. ඒ වගේ මේ අතීත ක්‍රියාපද වර්ණගීමේදී ටිකක් අසාමාන්‍ය ස්වරූපයන් තිබෙන නිසා මේක නිරන්තරයෙන්ම නැවත නැවත අවධානය යොමු කළ යුතු කාරණාවක් බවට පත් වෙනවා. ටිකක් මතක තබා ගැනීමට සහ භාවිතයට ටිකක් අපහසුයි සහ වර්ණගීමට ටිකක් අපහසු වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා හොඳයි, අපි ඊළඟට ඒ පිළිබඳව කාට හෝ ගැටලුවක් තිබෙනවා නම් මම හිතන්නේ ගැටලුවක් තිබෙනවද? නෑ. හොඳයි, අපි සිංහලයට නැගිය යුතු අභ්‍යාසයට නැවතෙමු. අංක 1 මුනි ධම්මං අභාසි. මුනි භික්ෂුව නැත්තම් මුනිවරයා, ධම්මං ධර්මය, අභාසි කීවේය. අංක 2 ගහපතයෝ වීහින් මිනින්සු. ගහපතයෝ ගෘහපතිවරු නැත්තම් ගෘහපතිහු. අංක 2 අපි කතා කරේ. අංක 2 ගහපතයෝ කියලා කියන්නේ ගෘහපතිහු. මේ ඉන්නේ පඨමා විභක්ති බහුවචන පදයක්. වීහින් මිනින්සු. වීහින් කියලා කිව්වහම මෙතන කියන්නේ මෙතන මේ වී කියලා රස්තව තිබ්බට මේ විහින් මිනින්සු කියන එක නෙවෙයි. අතට මෙතන වීහින් කියලා තමයි දීර්ඝ වෙන්න ඕනේ. මෙතන ස්පෙල්ල දීර්ඝ එකක් වෙන්න ඕනේ. වීහින් මිනින්සු. වී මන්නාහ. එතකොට මෙතන වීහින් කියලා කියන්නේ ဒုတိ ය විභක්ති ඒක වචනේ. ඇත්තටම මෙතන අපි ဒုတိ ය විභක්ති ඒක වචනයෙන් වීහින් කියලා ගත්තාම අපිට වී කියන ඒවා රාශි වශයෙන් නැත්තම් ගොඩවල් වශයෙන් තමයි තියෙන්නේ. එතකොට ඒ රාශි වශයෙන් නැත්තම් ගොඩවල් වශයෙන් තියෙන ඒවට බහුවචන පදයේ දැම්මත් ඒ වගේම ඒක වචන පදයේ දැම්මත් බොහෝ විට ඒ වගේ වෙනසක් නැති බවක් තමයි හැඟෙන්නේ. ඊට හේතුව තමයි වීහින් මිනින්සු කිව්වහම වී ඇටයක් මැන්නාහ කියලා අපි කියන්නේ නැහැනේ. එක්ක වී ගොඩක්, වී රාශියක්. වී ගොඩක් කියන එක තමයි බොහෝ වෙලාවට අර්ථ ගන්නේ. ඒ කියන්නේ උපචාර වශයෙන් වී ගොඩක් කියන එක තමයි ගන්නන්නට වෙන්නේ. මොකද ඒක අපිට මේ වෙන විදිහකට කියන්න අර්ථයක් නැති හින්දා. එතකොට බහුවචන පදයේ මෙතෙන්ද යෙදුවොත් එහෙම වී ගොඩවල් කියලා ඒ රාශි අර්ථයේ බහුවචනය තමා අපිට වී ගොඩවල් මන්නාහ කියලා තමා ඒ විදිහට තමා අපිට අර්ථකථනය නැතිනම් පරිවර්තනය කරන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතන මේ වීහින් කියන එක ඒක වචනයෙන් තිබුණා කියන එක එච්චර ගැටලු කරගන්නට එපා. මොකද වී ඇටයක් මන්නාහ කියලා අපි කියවෙන්නේ නැහැ මේ වගේ තැන්වල. ඒ වී ගොඩක් මන්නාහ කියලා වගේ තමයි අපිට අර්ථ ගන්නට සිද්ධ වෙන්නේ. අංක 3 අහි අධිපතිනෝ හත්තං දසි. අහි කිව්වහම සර්පයා ඒක වචනයක්. අධිපතිනෝ චට්ටි
ඒක වචනේ අධිපතියාගේ හත්හං අත දසි දෂ්ට කළේය. අංක 4 කවි පානිනා මනින් ගන්හි. එතකොට කවි කියලා කියන්නේ පණ්ඩිතයා පඬිවරයා. මෙතන තියෙන අර්ථය පානිනා පානි කියලා කියන්නේ අත. එතකොට මෙතන තියෙන්නේ තතියා විභක්තිය. පානිනා අත උපයෝගී කරගෙන තියෙන්නේ භාවිත කරන අර්ථයෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අතින් මනින් ගන්හි මණිකක් ගත්තේය. නැත්තම් මණික ගත්තේය. මෙතන මේ ဒုတိ ය විභක්තියේ මේ විදිහට තියෙනකොට ဒုတိ ය කර්මය අපි මේක පරිවර්තනය කරන්නට පුළුවන් පණ්ඩිතයා අතින් මණිකක් ගත්තේය කියලා එක විදිහකට. අනිත් එක තමයි පණ්ඩිතයා අතින් මණික ගත්තේය කියලා පරිවර්තනය කරන්නට පුළුවන්. ඔව් ඒකට හේතුවක් විදිහට තියෙන්නේ ඇත්තටම මේ තතියා කියලා ගත්තොත් තතියා බොහෝ විට යොදන්නේ අනුක්ත කර්තෘ වශයෙන්. එතකොට තතියාව ප්‍රධානත්වයක් දක්වන්නේ අනුක්ත කර්තෘට. ඒකයි එතන තියෙන විශේෂත්වය. එතකොට තතියාව අනුක්ත කර්තෘ කියලා අනිත් සියල්ල කර්ණයට දානවා. එහෙම කරාම මෙතන කර්ණාර්ථයෙන් තමයි. එතකොට යමක් භාවිතයෙන් කරත් ඒක හේතුාර්ථයෙන් යනවා කර්ණයට. තතියාව මේ සමයන කර්ණාර්ථයේ මේ තමයි මෙතන යෙදෙන්නේ කියන එක. හොඳයි. එතකොට මේක තතියාව කිව්වොත් අනුක්ත කර්තෘ වෙන නිසා මෙතන කරණය කියලා යොදා ගන්නට පුළුවන්. එතකොට මෙතන කර්ණාර්ථය අතෙන් එතකොට භාවිතයත් කර්ණාර්ථයට යන්නේ මොකද අනුක්ත කර්තෘ ප්‍රධානත්වයේ තතියාවට දෙන නිසා. හොඳයි. අංක 5 අංක 5 දීපයෝ ගිරිම්හි චරින්සු. දීපයෝ දිවියෝ ගිරිම්හි පර්වතයෙහි චරින්සු හැසිරුණහ නැත්තම් ඇවිද්දාහ. අංක 6 අරි අසිනා ගෝනං පහරි. මෙතන පාහරි නෙවෙයි අතරම ඒකත් දෝෂයක්. ඒක හැදෙන්න ඕනේ පහරි කියලා. මෙතන මේ හිඩස සහ මේ ඇල පිල්ල නැති. එතකොට අරි කියලා කියන්නේ සතුරා. මෙතන එතකොට අසිනා කිව්වහමත් අසි කියලා කියන්නේ කඩුව. අසිනා කඩුවෙන්. එතකොට එතනත් කරණ විභක්ති අර්ථය. ගෝනං ගොනාට කියලා තමයි මෙතන ගැනෙන්නේ. මොකද පහර දීම කියන ක්‍රියාවට භාජනය වුණේ ගොනා කියන කර්මය නිසා. පහරි කියලා කියන්නේ පහර දුන්නේ නැත්තම් ගැසුවේය. අරි අසිනා ගෝනං පහරි. සතුරා කඩුවෙන් ගොනාට ගැසුවේය නැත්තම් පහර දුන්නේ. ස්වාමින් වහන්සේ එතනත් අසීනා කියන්නේ එතකොට කර්ණ විභක්ති ඒක වචන නේද? ඔව් කර්ණ විභක්ති ඒක වචන. එහෙමයි. අර කලින් කිව්ව දේ තේරුණාද දන්නේ නැහැ. ඒ කියන්නේ තතියාව කිව්වම බොහෝ සෙයින් යදෙන්නේ අනුක්ත කර්තෘ ස්වභාවය. ඒක අපිට තවම හම්බෙලා නැහැ. මේ එහෙමයි ස්වාමින් වහන්සේ තේරුණා. ඒක ඉදිරියට අහුවෙන නිසා මේ සියල්ලම කර්ණයට දාලා තමයි කියවෙන්නේ. ඊළඟට අංක 7 කවයෝ දීපම්හි නිදි කනින්සු. මෙතන කවයෝ කියලා කිව්වහම පණ්ඩිතයෝ දීපම්හි කියන්නේ සත්ත්වමී විභක්තිය. දිවයින්
නෙහි කියලා අර්ථ ගැනෙන්නේ. නිදි ස්වාමීන් වහන්සේ ඒක මගේ පොතේ තියෙන නිදින් කියලා. ඔව් ඒක හදෙන්න ඕනේ. නිදින් කියලා. මොකද මේ මෙතන නිග්ගහිතේ මේ මුද්‍රණය වෙලා නැහැ. නිදින් කියලා කියන්නේ නිධානයක්. මෙතන ඒ මුද්‍රණ දෝෂය හැදෙන්න ඕනේ නිදින් කියලා. කනින්සු කියලා කියන්නේ හැරූහ කවයෝ දීපම්හි නිදින් කනින්සු. පණ්ඩිතයෝ දිවයිනෙහි නිධානයක් සෑරූහ. අංක 8. තුම්හේ හත්තිනං කපයෝ දදිත්ත. අත්තිනං මෙතන මෙන්න මේ වචනයත් බොහෝ වෙලාවට අතිති කියලා තමා පාලි භාෂාවේ අපිට බොහෝ සෙයින් දකින්නට ලැබෙන්නේ. මෙන්න මේ විදිහට අතිති කියලා කියන්නේ ආගන්තුකයා කියන අර්ථයෙන්. තුම්හේ නුබලා අතිතිනං ආගන්තුකයන්ට කපයෝ වඳුරෝ දදිත්ත දුන්නහු. තුම්හේ අතිතිනං කපයෝ දදිත්ත නුබලා ආගන්තුකයන්ට වඳුරෝ දුන්නහු. ඇතර මේ ඇතැම් වාක්‍යවල අපිට සම්භාව්‍ය තේරුමක් ගන්නට බැහැ. නමුත් අර පාලි භාෂාව හුරු වීම පිණිස තමයි ඒ වගේ වාක්‍ය සකස් කරලා තියෙන්නේ. අංක 9. මුනයෝ අධිපතිනං ගාමං ගච්ඡින්සු. මුනයෝ මුනිවරු නැතිනම් භික්ෂූන් වහන්සේලා අධිපතිනං අධිපතියන්ගේ ගාමං ගමට ගච්ඡින්සු ගියහ. අංක 10. කපි අහිනෝ කුච්චින් පහරි. කපි වඳුරා අහිනෝ සර්පයාගේ. මෙතන චට්ටි ඒක වචනයක් තියෙන්නේ. කුච්චින් කුච්චි කියලා කියන්නේ කුස නැත්තම් බඩ. කුච්චින් බඩට නැත්තම් කුසට පහරි ගැසුවේය. කපි වඳුරා අහිනෝ සර්පයාගේ කුච්චින් කුසට පහරි පහර දුන්නේය. අංක 11. ගහපතිස්ස කුමාරෝ උදධින් අගච්චි. මෙතන උද්ධින් කියන එකත් බොහෝ වෙලාවට අපිට පොත්වල දකින්නට ලැබෙන්නේ උදධි කියලා. මෙතන දයන්නට හල්කාරයක් යෙදිලා දකින්නට ලැබිලා නැහැ. උදධි කියලා තමා ඒක බොහෝ පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. ගහපතිස්ස කුමාරෝ ගෘහපතියාගේ දරුවා උදධින් මුහුදට අගච්චි ගියේය. අංක 12. අධිපති කවීනං මනයෝ අදදි. මෙතනත් අද්දි නෙවෙයි අදදි. මෙතන කවීනං මනයෝ කියලා එක වචනයක් විදිහට නෙවෙයි තියෙන්නේ. මේක මෙතනින් බෙදෙන්නට ඕනේ, වෙන් වෙන්නට ඕනේ. කවීනං මනයෝ. එතකොට අධිපති අධිපතියා කවීනං පණ්ඩිතයන්ට. එතකොට චතුර්ථ විභක්ති බහුවචනයක්. මොකද අපි කියවනේ මුලදීම යම් කිසි දෙයක් ලබන තැනත්තා චතුර්ථ විභක්තියෙන් යොදනවා කියලා. කවීනං පණ්ඩිතයන්ට මනයෝ මැණික් අදදි දුන්නේය.
ස්වාමීන් වහන්සේ එතන අර අදද කියන එක මේ වර්තමාන ක්‍රියාපදයේ අර දදාති කියන ක්‍රියාපතේ අතීත කාලේ නේද මෙතන තියෙන්නේ? දේති කියන එකත් බොහෝ වෙලාවට ඔය දේති මොකද්ද දදාති සියල්ලම දා ධාතුව තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. යාවේ ධාතුව දා ධාතුව. දා ධාතුව. ඔව් එතකොට ඒකට බොහෝ වෙලාවට මුලට ඇතැම් අවස්ථාවල අයන්න දාලා. ඔව් එහෙම මොකක්ද උපසර්ගයක් යෙදිලා හැදෙනවා. එහෙම ඇතැම් වෙලාවට ඒකට පිටුපසට ප්‍රත්‍යක් යෙදිලා හැදෙනවා. ඒ විදිහට අර ධාතුව වර්ණගෙන ස්වභාවය වෙනස් වෙනවා නිතරම. ඉතින් ඒක නමුත් අර්ථය එකයි. නමුත් වචනේ අර්ථය මොකද එකයි. දැන් දදාති කියලා කිව්වත් දෙනවා. අර්ථය. දේති කිව්වත් දෙනවා. දේති කිව්වත් දෙනවා. ඒ වගේ තමයි. අර මෙතන කියන්නේ වචනේ ස්වරූපය වෙනස් පමණයි. නමුත් අර්ථය එකයි. ධාතුවත් මේ කියන්නේ ධාතු එකයි. දා ධාතුව. හරි. එතකොට අංක 13. කපයෝ හත්තේහි රුක්ඛේ ආරුහිංසු. කපයෝ වඳුරෝ හත්තේහි අත්වලින් රුක්ඛේ ගස්. මෙතන ඇතරම ဒုတိ යා විභක්ති බහුවචනයේ තියෙන්නේ. සප්තමී විභක්ති ඒක වචනය නෙවෙයි. ඒක කොහොමද තේරුම් ගන්නෙ? ඒක තේරුම් ගන්නේ වඳුරෝ කියන කතෘවරු නැගීම කියන කටයුත්තයි සිද්ධ කරන්නේ. එතකොට ඒ ක්‍රියාවට භාජනය වෙන්නේ කර්මය. එතකොට ගස් වලට කියන අර්ථය තමයි අපිට පරිවර්තනයේදී ලැබෙන්නේ. කපයෝ වඳුරෝ හත්තේහි ගස් වලින් රුක්ඛේ අත් වලින් රුක්ඛේ ගස් වලට ආරුහිං නැගුණාහ. අංක 14. භූපතිනෝ අස්සෝ මග්ගේ දහාවි. භූපතිනෝ අස්සෝ මේක චට්ටි විභක්ති ඒක වචනයක්. භූපතිනෝ අස්සෝ රජතුමාගේ අශ්වයා. මග්ගේ මාර්ගයෙහි ධාවි දිව්වේය. අංක 15. චෝරා ස්වාමීන් වහන්සේ එතන මග්ගේ කියනකොට සප්තමී ඒක වෙනවා නේද? ඒ කියන්නේ මාර්ගයේනේ දුවන්නේ. ඔව් මාර්ගයට නෙනේ. ඔව් මෙතන කෙලින්ම සප්තමී විභක්තිය. මාර්ගය සප්තමී විභක්තියට. එතකොට ඒක ආධාරයක් වෙනවනේ. ආධාරයක් වෙන නිසා. දහාවණය කියන ක්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය පසුබිම නැත්නම් ඒකට අවශ්‍ය ආධාරය භූමිය තමයි මේ. හරි. අංක 15. හොඳයි. චෝරා අධිපතිනෝ නිධින් හරින්සු. චෝරා සොරු අධිපතිනෝ අධිපතියාගේ නිධින් නිධානය හරින්සු ගෙන ගියහ. හොඳයි. එතකොට මෙතන අපි පාලි කොටස දැන් අවසන් කරලා තියෙන්නේ. සිංහල කොටස තමයි බොහෝ විට අපිට අවධානය වැඩිපුර දිය යුත්තේ. ඒ නිසා කාට හරි පුළුවන් නම් සිංහල කොටස පාලියට හරවන්න. පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි වෙලාව සීමිතයි. පුළුවන් තරමක් හරවමු. ඊට පස්සේ ඉතුරු ටික හෙට. එහෙමයි. හොඳයි. දිවියෝ ඒක ප්‍රථම විභක්ති බහුවචන පදයක්. එතකොට මුවන් කිව්වහම ဒုတိ යා විභක්ති බහුවචන පදයක්. කෑහ. එතකොට ඒක අතීත ප්‍රථම පුරුෂ බහුවචනයක්. එතකොට දිවියෝ කිව්වහම දීපයෝ නැත්නම් දීපි. ඔව්. මුවන් කිව්වහම මිගේ. කෑහ කිව්වහම අකාදින්සු අබුන්ජින්සු නැත්නම් බුන්ජින්සු නැත්නම් කාදින්සු
ඕන එකක් දාන්න පුළුවන්. බොහෝ විට ඔය ඇතැම් තැන්වල අපි ඔය පාඩමේ වැඩි කරලා තියෙන ආකාරයට වඩා ඔය ආකාරයේ නැති පදයන් භාවිතා වීම වැඩි. ඒකට හේතුව තමයි කියන්න තියෙන ලේසිකම. දැන් අකාදීන්සු කියනකට වඩා කාදීන්සු කියන එක කියන්න ලේසි. භුංජීන්සු කියන එක කෙලින්ම කියන්න ලේසි. ඒ අර ඒකට කියන්නේ සුඛෝච්චාරණය කියලා කියන්නේ. උච්චාරණය කිරීමේ පහසුව කියන එක බලනවා බොහෝ විට පාලි භාෂාව තුළ. නිසා බොහෝ විට අපිට පුළුවන් ඒ කියන්නේ අපිට උච්චාරණය කරන්න පුළුවන් ලේසිම පදේ තමයි අපි දාන්නේ. භුංජීන්සු නැත්නම් කාදීන්සු. ඔව් ඒ කියන්නේ ව්‍යාකරණානුකූලව වැරදි කියන එක නෙවෙයි ව්‍යාකරණානුකූලව අර ඔක්කොම කියන්න පුළුවන් අපිට. ඔව් ඉගෙන ගන්න ආරම්භ කමන්නේ මේ කියනකොට මේ විදිහට කියන්න ඕනේ. ඔව් හරි. අංක 2. මුනීහු පර්වතෙන් ගමට ආහ. මුනීහු කිව්වහම ඒක ප්‍රථම පුරුෂ බහුවචනයක්. පර්වතෙන් කිව්වහම ඒක මම නම් දැන් මේ ස්වාමීන් වහන්සේ පංචමි විභක්ති ඒක වචනයක් විදියට. පංචමි. ඔව්. ගමට ဒုတိ ය ඒක වචනයක්. ආහ අතීත ප්‍රථම පුරුෂ බහුවචනයක්. එතකොට මුනීහු කිව්වහම මුනි නැත්තම් මනයෝ. මුනයෝ. මුනි නැත්තම් මුනයෝ. පර්වතේන් කිව්වහම ඒකේ වචන තුනක් තියෙනවා. ගිරිනා, ගිරිම්හා, ගිරීස්මා. ඔව් එතකොට ඒකට තව වචනයක් අපිට දැම්ම හැකි පබ්බත කියන වචනයත් ඕකටම යෙදෙන පබ්බත. ඔව් පබ්බත කියන්නේ ඇත්තටම දැන් පබ්බත කියන්නේ පාලි වචනේ ඒක බිඳිලාප එකක් තමයි සිංහලට ඔය පර්වත කියලා කියන්නේ. එතකොට පබ්බතා, පබ්බතම්හා, පබ්බතස්මා කියලා ඒකත් පබ්බතස්මා කියලා කියන්න පුළුවන්. ඔව් ආකාරයෙන් එනකොට ඒක කියන්න. ඔව් ඒකත් ඕන නම් යොදා ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගම්මට ගාමං ආහ ගච්චින්සු. ආවා. ගමට ආහ මෙතන ආවා කියන එකට ඇත්තටම දැන් ගච්චින්සු කියලා කියන්නේ යනවා කියන එක. එතකොට අගච්චින්සු කියලා කියන්නේ ඒකටම තමයි. දැන් දීර්ඝ වෙන එකක් තියෙනවා. ආගච්චින්සු කියන පද දෙක. ඉතින් මේ මට මතකයක් නැහැ මේවා උඩ පාඩම් වල අපිට හම්බුණාද කියන එක මං හිතන්නේ දීලා තිබ්බේ නැහැ මේවා. එතකොට මේක ආගමින්සු ආගච්චින්සු කියලා කියන්නේ පැමිණුණා නැත්තම් ආවා කියන එකට කියන අතීත කාල බහුවචන දෙක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගමට ගාමන් ආගච්චින්සු. අංක 3. සර්පයා මිනිසුන්ට දෂ්ට කළහ. සර්පයෝ මිනිසුන්ට දෂ්ට කළහ. සර්පයෝ කිව්වහම ප්‍රථම පුරුෂ බහුවචන පදයක්. මිනිසුන්ට ဒုတိ ය බහුවචන පදයක්. දෂ්ට කළහ. ඒක අතීත කාල ප්‍රථම පුරුෂ මේ බහුවචන පදයක්. එතකොට සර්පයෝ කිව්වම අහි අහයෝ. ඔව්. එතකොට මිනිසුන්ට කිව්වම ඒක මිනිස්සේ. ඔව්. එතන අර තිබුණාට ඒක ဒုတိ ය බහුවචනයක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒක තිබුණාද එතන? ඒ කියන්නේ මිනිසුන්ට මොකද දෙන්නේ නැහැ. ဒုတိ ය බහුවචනයක් නේ. ඔව් දෙන්නේ නැහැ. මිනිසුන්ට දෂ්ට කළහ. දසින්සු. ඔව්. හරි. අංක 4. ගෘහපතියාගේ වී සතුරෝ ගෙන ගියහ. ඒතර ගෘහපතියාගේ කිව්වහම ඒක චට්ටි විභක්ති ඒක වචන. වී කිව්වහම එතන ප්‍රථම පුරුෂ බහුවචන. සතුරෝ කිව්වහම එතන ဒုတိ ය බහුවචන පදයක්. ගෙන ගියහ අතීත ප්‍රථම පුරුෂ බහුවචන පදයක්. ඒතකොට ගෘහපතියාගේ ගහපතිනෝ වී කිව්වහම වීහි සතුරෝ කිව්වහම චෝරේ නෑ ගෙන ගියහ කිව්වහම සතුරෝ කිව්වහම අරි කියලා එක තමයි සතුරන් දෙන්නේ. අරි. එතකොට අරයෝ. අරයෝ. අරි අරයෝ. ඔව්. ගෙන ගියහ හරින්සු. හාමුදුරුවනේ. ඔව්. හාමුදුරුවනේ. යන් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සර්පයෝ මිනිසුන්ට දෂ්ට කළා කියන්න බැයිද? මිනිසුන්ට දෂ්ට කළහ කියන්න පුළුවන්. හරි. විභක්තිය මොකද සානන්සේ? ඒ මිනිසුන්ට කිව්වත් එතනත් එන්නේ මේ පාලියෙන් එනකොට ဒုတိ ය විභක්තිය. හරි සානන්සේ. සිංහලත් ဒုတိ ය විභක්තිය. ඒකට හේතුව තමයි මේ මෙතන මේ දෂ්ට කළහ කියන ක්‍රියාපදයෙන් ක්‍රියාපදයට යටත් වෙන කර්මයක් නේ එතකොට මෙතන එන්නේ. තේරුණාද? එහෙමයි සානන්සේ. ඒ කියන්නේ මෙතන මේ සර්පයෝ මිනිසුන්ට මොන හරි දෙනවා කියලා කිව්වොත් තමයි එතන මේ චතුත්ථය වගේ දෙනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ මෙතන. එහෙමයි සර්. නේද? එහෙමයි සානන්සේ. එහෙමයි. හොඳයි සර්. එතකොට අපිට දැන් නම් කාල වේලාව ඉක්මීලා තියෙන නිසා දැනට අපි ඉතුරු ටික අංක 4 සිට ඉතුරු ටික හෙට සාකච්ඡා කරමු. ඒ නිසා අනිත් අය සූදානම් වෙලා සිටිය යුතුයි මේ විදිහට සාකච්ඡාවට. එතකොට අපිට හැමෝගෙම සහභාගීත්වයෙන් සාකච්ඡාව යන්නට පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි.